අයිබෝවන් මම දැන් සාකච්ඡා කරන්න යන්නේ වෘත්තයේ යටතේ 12 වෙනි මාතෘකාව ලියන මාතෘකාව 12 වෘත්ත දෙකක් ස්පර්ශ වීම වෘත්ත දෙකක් ස්පර්ශ වීම වෘත්ත දෙකක් ස්පර්ශ වීම මම වෘත්ත දෙකක් යෝජනා කරනවා මේ විදිහට S1 කියලා වෘත්තයක් ගන්නවා x වර්ගය දන y වර්ගය දන 2g1x g1x දන 2f1y දන c1 සමානයි බිඳුවද S2 වෘත්තයක් ගන්නවා x වර්ගය දන y වර්ගය දන දෙගුණයක් g2x දෙගුණයක් f2y ධන c2 සමානයි බිඳුව. ද ගනි. එතන මේ වෘත්ත දෙක ස්පර්ශ වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් බාහිර ස්පර්ශ වෙන්න පුළුවන්. අනිත් එක අභ්‍යන්තර ස්පර්ශ වෙන්න පුළුවන්. මම ඒක දැන් විස්තර කරනවා. වෘත්ත දෙක ලියා ගන්න. right. දැන් මට බෝඩ් එකේ ඊටම නිසා මම ටිකින් ටික ලියනවා මකලා තමයි කරන්න වෙන්නේ. අහන්න. මෙන්න බලන්න S1 වෘත්තය. හරිද? අපි හිතුව මේක S2 වෘත්තය කියලා. right. මේක S2 වෘත්තය. මම මෙතන ගන්නවා කේන්ද්‍රය A1 කියලා. මෙහා කේන්ද්‍රය A2 කියලා. ඊට පස්සේ මම මේ ලක්ෂ්‍යය යා කරනවා. මේකට කියනවා බාහිර ස්පර්ශ වීම කියලා. හරිද? මේකට අරය R1යි මේකේ අරය R2යි කියලා මම යෝජනා කරනවා. හරි. මේ මොනවා වෙනවද? බාහිර ස්පර්ශ වීම. බාහිරද ස්පර්ශ වීම. හරි. බාහිර ස්පර්ශ වලට අවශ්‍යතාවය තමයි මේක අහගන්න. ඒක ඒ දෙක රේඛා ඛණ්ඩයේ දිග r1 ධන r2කට සමාන වෙන්න ඕන. අපෝ කියන්නේ මොකද්ද? ඒක ඒ දෙක රේඛා ඛණ්ඩය කියන්නේ මේ සරල රේඛා ඛණ්ඩයේ දිග. මේකේ අරය r1යි, මේකේ අරය r2යි. r1 ධන r2 ඒක ඒ දෙක රේඛාවට සමාන විය යුතුයි. දිගින් සමාන. දැන් මම මේකේ කේන්දරය හඳුනනවා ඊතරක් දාලා ගන්නම්. ඍණ g1 ඍණ f1 මම මෙයාගේ කේන්දරය හඳුනනවා ඍණ g2 ඍණ f2 මම හිතන හරි කියලා. ඒ බාහිර ස්පර්ශ වීම. දැන් අපි බලමු අභ්‍යන්තර ස්පර්ශ වීම කොහොමද රූපේ ඉන්නේ කියලා. ඒක හරි. මෙන්න බලන්න අභ්‍යන්තර ස්පර්ශ වීම මම මෙලම අඳින්නම්. අපි S1 වෘත්තය ටිකක් ලොකුවට ගමු. එයාගේ කේන්දරය මෙතන කියලා ගමු. S2 වෘත්තය මෙහෙම ගමු. මෙයාගේ කේන්දරය ගමු A2 කියලා. හරි. අපි හිතමු මේ ස්පර්ශ ලක්ෂ්‍යය P කියලා. මම මේ කේන්දරය ආ කරනවා. හරි. ඔයගොල්ලෝ මෙහෙම දන්නවා මේ දුර තමයි R1 කියන්නේ. ඊට පස්සේ මේ දුර තමයි R2 කියන්නේ. මේ ලක්ෂ්‍යය ආ කරමු. ඔයගොල්ලෝ පිළිගන්නවා මේ R1 කියන්නේ ඇත්තට මේ A1 P කියන්නේ R1. A2 P කියන්නේ R2. එහෙනම් R1ෙන් R2 අඩු කරාම මේ රේඛා ඛණ්ඩය දිගෙනවා. එහෙම වෙන්න ඕන. හරි. මම කේන්ද්‍රය නම් කරන්න. පැත්තකින් ඊටකට දාලා ගන්නම් ඈ. අපහැදිලි වෙන නිසා මම මේක හඳුන්වන්නම් ඍණ G1, ඍණ F1 කියලා. මම මේ කේන්දරය හඳුන්වන්නම් ඍණ G2, ඍණ F2 කියලා. හරි. හඳුනා ගන්න. මෙතනදී අවශ්‍යතාවය තමයි ඒකේ දෙක රේඛාවේ දිග. මේකට කියනවා අභ්‍යන්තර ස්පර්ශ වීම. අභ්‍යන්තරව ස්පර්ශ වීම. ස්පර්ශ වීම. හරි. අභ්‍යන්තර ස්පර්ශ වලට අවශ්‍යතාවය තියෙන්නේ
ඒක ඒ දෙක රේඛාවේ දිග සමානයි r එක ඍණ r දෙක කියලා තමයි දැනට අපිට පේන්නේ. හැබැයි ඉතින් අපි හදන්න ගියාම කවුද r එක විශාලද r දෙක විශාලද කියලා දන්නේ නැහැනේ. එහෙනම් දැම්මම එක බේර ගන්නවා මොනකටද? r එක ඍණ r දෙකෙන් r එකෙන් r දෙක අඩු කරාම එන රේඛා ඛණ්ඩ දිග මේකට සමානයි කියලා මේ රූපය අනුව පේනවා. නමුත් r එක r දෙකද විශාල කවුද කියලා දන්නේ නැති නිසා මාපාංක දානවා. මාපාංක දැම්මම ඒක අනිවාර්යෙන් r එක ඍණ r දෙකේ මාපාංක ඒකේ දෙක රේඛාවේ දිගට සමාන විය යුතුයි. කොහොමද අභ්‍යන්තර ස්පර්ශය? එන්න ගන්න. දැන් මම කොන්දේසි දානවා හන්ද. ඉස්සෙල්ලා මම හොයා ගන්නවා රූපය අයින් කරන්න. හරි. ඒකේ දෙක රේඛාවේ දිග දිය. ඒකේ දෙක රේඛාවේ දිග කියන්නේ මේ ලක්ෂ වලින් හොයන්න සරලකා මූල ධර්ම. මොකද්ද? ඍණ g1 ඍණ g2 සම්පූර්ණකේ වර්ගය. දාන්න. ආයෙ මතක් කරන්න. ඍණ f1 ඍණ f2 සම්පූර්ණකේ වර්ගය. වර්ගමූල. දැන් කියන්නේ මනිසා ඒකේ දෙක සමානයි g2 ඍණ g1 සම්පූර්ණකේ වර්ගය. මේක දැනගන්නවනේ. මේක හරි. මේකක් දැනගන්න. f2 ඍණ f1 සම්පූර්ණකේ වර්ගයේ වර්ගමූල. මොනේ ඒකේ දෙක එක විදිහේ හිතුවා. ඔතන හඳුනා ගන්න r එක අපි කටපාඩම් විදිහට අපි දන්නවනේ. g1 වර්ගය දන f1 වර්ගය ඍණ c1 වර්ගමූල. ඊට පස්සේ දන්නවා r2. r2 කියන්නේ g2 වර්ගය ධන f2 වර්ගය ඍණ c2 වර්ගමූල. හරි. මෙවා දැන් ලියන්න වෘත්ත දෙක ස්පර්ශ වීම සඳහා සපුරාලිත අවශ්‍යතාවය. මගන්න ලියන්න වෘත්ත දෙක ස්පර්ශ වීම සඳහා සපුරාලිත අවශ්‍යතාවය වන්නේ ඒක ඒ දෙක සමානයි r එක ධන හෝ ඍණ r දෙකේ මාපාංක වීමයි. මේක තමයි අවශ්‍යතාවය. විභාගයේදී දැන් මතක තියාගන්න ඕක තමයි ගණන් හදනකොට. නමුත් විභාගයේදී ඕක ලියුවට මදි. වෘත්තයක් ස්පර්ශ වෙනවා අවශ්‍යතාවය ලියන්නේ කිව්වොත් මේවත් එක්කම ලියන්න ඕනේ. හරි? මේ අහන්න ලියන හැටි. එතකොට ඒකේ දෙක දන්න ඕගොල්ලෝ මෙහෙම. මොකද්ද? g2 ඍණ g1 සම්පූර්ණකේ වර්ගයේ ධන f2 ඍණ f1 සම්පූර්ණකේ වර්ගයේ වර්ගමූලය සමානයි. r කියවල දානවා g1 වර්ගයේ ධන f1 වර්ගයේ ඍණ c1 වර්ගමූලය. ධන හෝ ඍණ g2 වර්ගය ධන f2 වර්ගය ඍණ c2 වර්ගමූලය. මාපා. එහෙනම් විභාගයේදී ඇහුවොත් එහෙම මෙන්න මේක ලියුවට මදි. මේක ලියන්න. හරි? හැබැයි ඉතින් මේ කඩපාඩම් ගන්න එපා. මේ ටික මතක තියාගන්න. අවශ්‍ය නම් හදලා පෙන්නන්න. හරි. මෙන්න මේක තමයි අවශ්‍යතාවය. right. මේ ලොකු සූත්‍රේ කඩපාඩම් ගන්න එපා ඈ. ඔයා කඩපාඩම් කරනවා කියන්නේ මනසට වදයක්. වෙන හැටි තේරුම් ගන්න. හරි. මම හිතන හරි කියලා. දැන් වෘත්ත දෙකක් ස්පර්ශ වෙන්න ඔය එක යෝජනා කළ එක ක්‍රමයක්. මම තවත් ක්‍රමයක් යෝජනා කරනවා මේ විදිහට. ලියන්න තවත් ක්‍රමයක්. මේ බණේක උලනවා ස්පර්ශ වෙනවා නම් වෘත්ත දෙක ස්පර්ශ වෙනවා නම් S1 ඍණ S2 සමානයි බිඳුව මගින් මොකද ලැබෙන්නේ කියන්නේ? වෘත්ත දෙකක් ස්පර්ශ වෙනවා නම් S1 ඍණ S2 මගින් ලැබෙනවා පොදු ස්පර්ශකයේ සමීකරණය. මම ඉතින් කියලා ඇති මෙහෙම. වෘත්ත දෙකක් ඡේදනකොට පොදු ජාය ලැබෙනවා කිව්වා. වෘත්ත දෙකක් ස්පර්ශ වෙනකොට පොදු ස්පර්ශක ලැබෙනවා කිව්වා. වෘත්ත දෙක සම්පූර්ණයෙන් පිටින් පිටිනකොට ආමූලක්ෂය ලැබෙනවා කියලා කියලා දුන්නා. හරිද? දැන් මම කියන උත්සාහ කරන්නේ වෘත්ත දෙක ස්පර්ශ වෙනවනේ. ස්පර්ශ වෙන නිසා S1 ඍණ S2 මගින් මොකද ලැබෙන්නේ? පොදු ස්පර්ශක ලැබෙනවා. මම ලියා ගන්න. ලියන්න. S1 සමානයි බිඳුව හා S2 සමානයි බිඳුව S1 සමානයි බිඳුව හා S2 සමානයි බිඳුව
යන වෘත දෙක ස්පර්ශ වන විට පොදු ස්පර්ශකයේ සමීකරණය s එකකින් s දෙක සමානයි බිඳුව මගින් ලැබෙන. දැන් ඔගොල්ලෝ ගාව s එක s දෙක තියෙනවා ඈ අඩු කරලා ගන්න එන්නේ මෙහෙමයි 2යි g එකකින් g දෙක වාරයක් x එක 2යි f එකකින් f දෙක වාරයක් y එක ධන c එකකින් c දෙක සමානයි බිඳුව. උඩ s එක s දෙක තියෙනවා ඔයගොල්ලෝ එක්කෝතේ ඈ අඩු කරලා බලන්න ඕක තමයි. මේක නා පොදු ස්පර්ශකය කියලා. හරි. දැන් මම මෙහිමයි ගන්නෙ මේ පොදු ස්පර්ශකයට. මේ පොදු ස්පර්ශකයට ඕනෑම වෘත්තයක කේන්ද්‍රයේ සිට ඇති ලම්බක දුර එම වෘත්තය ඇරයට සමාන වෙන්න ඕන. ඒ තර්කය හරි. මෙහිමයි කරන්නේ. මෙන්න ඕනෑම වෘත්තයක් හොඳේ. මම ඒක කියලා ගන්නම්. ඍණ g1, ඍණ f1 කියලා දාන්න. මෙන්න ස්පර්ශකය. හරිද? මේක ලියනවා මෙන්න මේකට ඇඳුත් එහෙම ලම්බකයක් m කියලා. එතකොට මේක r එකට සමාන වෙන්න ඕනේ. හරි? මේ ස්පර්ශකයේ සමීකරණය මම ලියන්නම් ටිකක් දිගට යන නිසා මෙහෙට ගන්න. 2යි g1 ඍණ g2 වාරයක් x 2යි f1 ඍණ f2 වාරයක් y c1 ඍණ c2 සමානයි බිඳුව. මේ පොදු ස්පර්ශකය. දැන් වෘත්ත දෙක බාහිරව අභ්‍යන්තර කියලා මෙතනදි හොයන්න ඕනේ නැහැ. මේක ස්පර්ශ වෙන්නේ බාහිරව අභ්‍යන්තර කියන්න ඕනේ නැහැ. හරි? අද ගන්න මේ රූපේ හරි. දැන් ලියන්න පොදු ස්පර්ශකයට s එක සමානයි බිඳුව වෘත්තයේ කේන්ද්‍රයේ සිට ඇති ලම්බක දුර. පොදු ස්පර්ශකයට s එක සමානයි බිඳුව වෘත්තයේ කේන්ද්‍රයේ සිට ඇති ලම්බයේ දිග r එකට සමාන විය යුතුයි. එනම් ඒකෙන් සමානයි r විය යුතුයි. හරි ඒක අපි ලියන්නේ කොහොමද ලම්බ දුර හොයමු අපි සංරේඛා පාඩමේ ඉගෙන ගත්තා බාහිර ලක්ෂණ රේඛාවට තියෙන ලම්බ දුර හොයන විදිය කියන්නකෝ දෙගුණයක් g එකට g2 වාරයක් r නේ g1 දෙගුණයක් f එකට f2 වාරයක් ඍණ f2 ඉද පිටද පස්සක් කරන්නේ පොඩකින් නෑ මම ටිකක් උඩාව කියන්න දෙගුණයක් g1 ඍණ g2 වාරයක් ඍණ g1 දෙගුණයක් f1 ඍණ f2 වාරයක් ඍණ f2 ඍණ f1 ධන c1 ඍණ c2 මේකේ මාපාංක බෙදීම x වල හා y වල සංගුණක වර්ගය කියන්නේ 4යි g1 ඍණ g2 වර්ගය 4යි f එකෙන් f දෙකේ වර්ගයේ වර්ගමූලය සමානයි g1 වර්ගයේ ධන f1 වර්ගයේ ඍණ c1 වර්ගමූලය. ඔන්න ඔක තමයි. ඔන්න ඔක වෙන්න ඕන. තවත් එකක් වෙන්න ඕන මොකද්ද? මේ පොදු ස්පර්ශකයට a දෙක يعني s දෙක සමානයි බිඳුව කේන්ද්‍රයේ ඉඳලා ලම්බක දුරත් නැවත වරක් a දෙක සමාන වෙන්නත් ඕන. හැබැයි ගානක් හදන්න ගියාම මේ කොන්දේසි දෙකම හදන්න එපා. එකක් හදුවම ඇති. එකකින් අපිට තීරණයට එන්න පුළුවන්. ලියන්නකෝ මේක ලියන්නේ අවශ්‍යතාවය. හරි. දැන් ආපහු ලියන්න. තවද කියලා මෙහෙම ලියන්න. මම මේ දෙක ලියනවා. මේ දෙක කියලා ලිව්වොත් ඍණ g2 ඍණ f2 මේක r2 මේක මෙන්න උනා ඉස්සරහ වගේ මෙන්න උනා. තවද කියලා මේ රූපය දෙන්න. තවද කියලා මේ රූපය දෙන්න. ලියන්න පොදු ස්පර්ශකයට
S2 සමානයි බිඳුවේහි කේන්ද්‍රයේ සිට ඇඳි ලම්බයේ දිග එම වෘත්තයේ ආරයට සමාන විය යුතුයි. හරි? එතන මම මෙහෙම කියනවා. ඉතින් අදහස් ගන්න A2 එම සමානයි R2 විය යුතුයි. විය යුතුයි. ඒක මම ලියනවා අදහස් කරන මේ විදිහට දෙකක් G එකකට G2 වාරයක් ඍණ G2 දෙකක් F එකකට F2 වාරයක් ඍණ F2 ධන C එක ඍණ C2 මාපාංක බෙදීම x සංගුණිකයේ වර්ගය 4 වාරයක් G එක ඍණ G2 ධන 4 වාරයක් F එක ඍණ F2 වර්ගයේ වර්ගමූල සමානයි R2 කියන්නේ කවුද? G2 වර්ගය ධන F2 වර්ගය ඍණ C2 වර්ගමූල C2 වර්ගමූල. ඔන්න ඔය කොන්දේසියෙන් හදන්නත් පුළුවන්. හරි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මෙතන ස්පර්ශ කරනවායි කියලා හැදුවොත් එහෙම එතන ඒක බාහිරද අභ්‍යන්තරද කියලා හොයාගන්න ප්‍රශ්නයක් කියලා. හැබැයි ඒකටත් අපි මූලධර්මයක් ගොල්ලා තියෙනවා. යම් කිසි වෘත්ත දෙකක් ස්පර්ශ කරනවා කියලා මේ විදිහට හොයාගත්තයි කියලා හිතන්නකෝ. ඊට පස්සේ අපි තර්ක කරනවා මේ පොදු ස්පර්ශික අනුපතෙන් කේන්ද්‍ර දෙක දෙපැත්තේ තියෙනවා නම් බාහිරව ස්පර්ශ කරනවා. හරිද? කේන්ද්‍ර දෙක එකම පැත්තේ තියෙනවා නම් මොකද වෙන්නේ? අභ්‍යන්තර ස්පර්ශය. ඒ නිසා තර්කයෙන් බේරගන්න පුළුවන්. right. එහෙනම් කොහොම තමයි මූලධර්ම. right. මේ මාතෘකාව ඉවරයි. අපි දැන් හදමු ගණන් දෙකක් හදමු. එතකොට මූලධර්මයේ තහවුරු වෙනවා. ඊට පස්සේ ගණන් හදන්න පුළුවන්. ලියනම ගණන් නිර්මාණය කළා. මේ ගණන් ලියන්න. උදාහරණයක. දැන් S1 සමානයි x වර්ගයේ ධන y වර්ගයේ. ධන 2යි x ධන 4යි y ධන 1 සමානයි බිඳුව. S2 සමානයි x වර්ගයේ ධන y වර්ගයේ. ඍණ 4යි x ධන 4යි y ධන 7 සමානයි බිඳුව. වේ. මෙම වෘත්ත දෙක බාහිරව ස්පර්ශ වන බව පෙන්වනවා. බාහිරව ස්පර්ශ වන බව පෙන්වනවා. හරි. දැන් ලියන්න. S1 සමානයි බිඳුව S1 සමානයි බිඳුව වෘත්තයේ කේන්ද්‍රයේ A1ද අරය R1ද ගනිමු. අරය R1ද ගනිමු. දැන් යන කේන්ද්‍රේ මම A1 ලියනවා. දැන් එකපාරට ගන්න පුළුවන් ඉන්නෝනේ. මේකෙන් අනිවාර්යෙන් සම්මත විදිහට x වර්ගය හා y වර්ගයේ සමගික විදිහට තිබහම මේක සම්මත ආකාරයි. ඊට පස්සේ මේ තියෙන්නේ x වල සංගුණකයේ කියන්නේ 2g. ඒක දෙකෙන් බෙදලා ඍණාගේ ගන්න. ඒ කේන්ද්‍රය කියන්නේ ඍණ g ඍණ f. ඒ නිසා මම මේක දෙකෙන් බෙදලා ඒක ඍණාගේ ගන්න. මේක දෙකෙන් බෙදලා ඍණාගේ ගන්න. ඊට පස්සේ r කියන්නේ කවුද? g වර්ගය දැන් f වර්ගය ඍණ c. දැන් ඒවා කටපාඩමේ තියෙනවා. g වර්ගය කියන්නේ කවුද? 1 වර්ගය. f වර්ගය කියන්නේ කවුද? 2 වර්ගය. ආය ඍණ 1 වර්ගය. උත්තරේ කීයද දෙක? ඒක ලියා ගන්න. ඊට පස්සේ දෙන්න S2 සමානයි බිඳුව වෘත්තයේ කේන්ද්‍රයේ A2ද අරය R2ද යයි ගනිමු. දැන් කියන්නේ A2 කියන්නේ කවුද? ආපහු මේකෙන් භාගයක් කරන ඍණාගේ දෙකයි. මේකෙන් භාගයක් ඍණාගේ. ඍණ දෙකයි. මේ සංගුණකෙන් භාගයක් කරන් ඒකේ ඍණාගේ. හරිනේ? ඊට G නේ. ඊට පස්සේ කේන්ද්‍රය කියන්නේ අරය කියන්නේ G වර්ගය. G වර්ගය කියන්නේ කවුද? මේකෙන් භාගයක් කරන් වර්ගය. දාන මේකෙන් භාගයක් කරන් වර්ගය. ඍණ 7 වර්ගය. සුළු කරලා බලන්න. මෙතන 4යි 4යි 8යි 8න් 7ක් ගියාම 1යි. R2 හොයාගන්න. මම උත්සාහ කරනවා ඒකේ දෙක රේඛා ඛණ්ඩ ඉදිරියට. සරල මූලධර්ම මූලධර්ම අගන්න. මම මේක අඩු කරනවා. ඍණ 1 අඩු කිරීම ඍණ 2 සම්පූර්ණ එකේ වර්ගය. දාන
ඍණ දෙක අඩු කිරීම ඍණ දෙක සම්පූර්ණ එකේ වර්ගය වර්ගමූලය. ඔය මුලම මුල දන්නේ. උගල දන්නා මේ දෙකට මේ දෙක කැපිලා කියලා බිඳුවක් වෙනවා. මෙතන කීයද? 3යි 9යි 9 වර්ගමූලය කියන්නේ 3යි. හරි. උගල දන්නා r1 ධන r2 කීයද? r1 ධන r2 සමානයි 2 ධන 1. ඒ නිසා අවසාන තීරණය ඒකේ දෙක සමානයි r1 ධන r2 යි. ඒ නිසා මම තීරණය කළ ඉවරයි. මොකද? s1 සමානයි බිඳුව හා s2 සමානයි බිඳුව යන ගුරුත්ව දෙක බාහිරව ස්පර්ශ වෙනවා. ලියන්න යටින් එනම් නැත්නම් එබැවින් s1 සමානයි බිඳුව හා s2 සමානයි බිඳුව යන ගුරුත්ව දෙක බාහිරව ස්පර්ශ වේ. බාහිරව ස්පර්ශ වේ. දැන් මම හදන අනිත් ක්‍රමය. මෙන්න තවත් ක්‍රමයක් කියලා. ඒ ක්‍රමෙදි මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දෙයක්. අහගන්න මේක පොදු ස්පර්ශකයේද කියන්න මම දන්නේ නැහැ. ස්පර්ශ කරනවා කියලා පෙන්නන්න දෙන්නේ. එහෙනම් මම මේකට පොදු ස්පර්ශකය කියන්නේ එහෙම නැහැ. මම නිකන් සලකනවා. s1 ඍණ s2 සමානයි බිඳුව සලකමු. ඒකට මම දැන්ම පොදු ස්පර්ශකය කියන්නේ නැහැ. හැබැයි s1 ඍණ s2 සමානයි බිඳුව සලකුවාම එක්ක පොදු ජාය වෙන්න පුළුවන් නැත්නම් පොදු ස්පර්ශකය වෙන්න පුළුවන් නැත්නම් ආමූලක්ෂය වෙන්න පුළුවන්. හරිද? ඒවා අපි ඉගෙන ගත්තානේ. දැන් s1 ඍණ s2 සලකමු. නම කියන්න එපා. අඩු කරන්නකෝ. එතන 6x එනවා. ඊට පස්සේ ඉන්නේ ධන 1 ඍණ 6 සමාන බිඳුව. 6x ඍණ 6 සමාන බිඳුව. මොකක්ද මේ x ඍණ 1 සමාන බිඳුව. හරි. දැන් මම මේ x ඍණ 1 සමාන බිඳුව රේඛාවට මෙතන ලක්ෂ්‍ය ගන්නකෝ. මෙතන ලක්ෂ්‍ය ආවේ කේන්ද්‍රේ. ඒක කියලා හිතන්නකෝ. මොකක්ද ආවේ ඍණ 1, ඍණ 2. මේ රේඛාවට මෙතන ඉඳලා ලම්බකයක් අදින්න. ඒ ලම්බකයේ දිග r ට සමාන නම් වැඩි ගොඩනේ. මේකෙන් කියලා දාන්න. මේක කියන්නේ x ඍණ 1 සමානයි බිඳුවයි කියලා. හරිද? ඒකයි මොකක්ද? ඒක ලේසි. ටිකක් පැටලෙනවා ගතියක් වෙනවා නම් මෙහෙම ගන්න. මේ රේඛාව කියන්නේ එක වාරයක් x බිඳුව වාරයක් y ඍණ 1 සමානයි බිඳුවයි කියලා යන්න. ඒතර සාමාන්‍ය පුරුදු විදිහට මොකද ax ධන by ධන c රටාව වෙනවා. මේක බාහිර ලක්ෂයක්. ඊට ලම්බක දුර හොයන ක්‍රමය අපි දන්නවා සාන රේඛාව මුල පාඩම් වලින්. හරි? එතන හරි. මම උත්සාහ කරනවා ඒකින් දිය. මොකක්ද දෙන්නේ? ලක්ෂ්‍ය අංශ ගන්න මෙයාව. මොකද්ද ඍණ 1යි ධන බිඳුව වාරයක් ඍණ 2යි අය ඍණ 1යි මාපාංක බෙදීම x වල සංගුණික 1යි වර්ගය ධන y වල සංගුණික මම බිඳුවයි කියලා ගන්නවා වර්ගය. මම මේ தත්ත්වෙ කියනවා අර පරණ පුරුදු විදිහට ඉන්නේ. නැත්නම් මේක එකපාරට ලිව්වට කමන්නේ නැහැ. පුළුවන් අයිඩියා. හරි. දැන් ලියන්න. මෙතනින් එනවා මේක බිඳුවයිනේ. මෙතන ඍණ 2යි. ඍණ 2 මාපාංක. එකේ වර්ගමූලය කියන්නේ 1යි. ඒ කියන්නේ 2යි. ඔව් සමානයි r එක. ඒකෙම සමානයි r එක උනා. අපි අර ඉස්සෙල්ලා හොයාගත්තා. අර 2යි කියලා. හොඳේ. කියන්නේ එම නිසා වෘත්ත දෙක ස්පර්ශ වේ. හැබැයි බාහිරෝද අභ්‍යන්තරෝ කියන මම දන්නේ නැහැ තාම. මෙතන ලියන්න වේ. එම නිසා s1 සමානයි බිඳුව වෘත්තය හා s2 සමානයි බිඳුව වෘත්තය ස්පර්ශ වේ. right. දැන් මම උත්සාහ කරනවා මෙන්න මෙහෙම. චුට්ට බලන්න. ඕගොල්ලෝ ඛණ්ඩාංකයක් තියෙනවා a1 කියලා ඍණ 1 ඍණ 2. ආය ඛණ්ඩාංකයක් තියෙනවා a2 කියලා. මොකක්ද ආවේ ඛණ්ඩාංකේ? 2, ඍණ 2 කියලා. මම කල්පනා කරනවා මෙන්න මේ ලක්ෂ්‍ය දෙක මේ කේන්ද්‍ර දෙක මේ රේඛාව අනුබද්ධයෙන් දෙපැත්තට එක පැත්තට කියලා. හරි? ඔව් මෙහෙම ලියන්නකෝ. ඒකේ දෙක මතක් කරගන්න තියාගන්න. දෙ. හඳයි යටි ලියන්න. x එක සමානයි බිඳුව අනුබද්ධයෙන් ඒක හා ඒ දෙකෙහි පිහිටීම සොයමු. x එක සමානයි බිඳුව අනුබද්ධයෙන් ඒක හා ඒ දෙකෙහි පිහිටීම සොයමු. හරි. දැන් ආස ගන්න. මේ කණ්ඩාංක ලියන්නකෝ. ඍණ 1යි ඍණ 1යි. එතන y කණ්ඩාංක ආස ගන්න දෙන්නේ නැහැ y නෑනේ මෙතන. ඊට පස්සේ මෙතන x කණ්ඩාංක ආස කරන්නකෝ 2 ඍණ 1යි. දැන් මම සුළු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මෙතන පැහැදිලිවම ඍණක්. මෙතන පැහැදිලිවම ධන. ඒ
නිසා කුඩයි බිඳුව. මේ සරල රේඛාවකට ලක්ෂ දෙකක් ආස කරලා ගුණ කරලා කුඩයි බිඳුව නම් අනිවාර්යෙන් මේ රේඛාව අනුබද්ධයෙන් ලක්ෂ දෙක තියෙන කොහෙද? දෙපැත්ත. ඒක අපේ ප්‍රධාන මූලය. එළියන්ද කුඩයි බිඳුවේ එබැවින් එක්ෂණයක සමානයි බිඳුව රේඛාව අනුබද්ධයෙන් එක්ෂණයක සමානයි බිඳුව රේඛාව අනුබද්ධයෙන් ඒක හා ඒ දෙක ලක්ෂයන් එම සරල රේඛාවේ දෙපැත්තේ පිහිටයි. එම සරල රේඛාවේ දෙපැත්තේ පිහිටයි. හරි. දැන් අහගන්නකො. අපිට පොදු මොකද්ද? රේඛාවක් ගත්තා. අර S එක ඍණ S2 කියලා රේඛාවක් ගත්තා. ඊට පස්සේ එක කේන්ද්‍රයක ඉඳලා තියෙන ලම්බ දුර එයාට සමාන කරා. හරි. ඒ කියන්නේ ස්පර්ශ වෙනත් තර්කේ හරි. ඊට පස්සේ මේක එතකොට පොදු ස්පර්ශකයේ හරි බව දන්නවා. මේ පොදු ස්පර්ශකයේ දැන් දෙපැත්තේ තමයි ඒක හය දෙක තියෙන්නේ. එහෙනම් මේවා ස්පර්ශ වෙන්නේ කොහොමද? බාහිර. දෙපැත්තේ තියෙනවා මෙහෙම යන්න බෑ වෘත්තේ. මෙහෙම සහ මෙහෙම යන්න. ඒ කියන්නේ බාහිරකම ස්පර්ශ වෙනවා. යටින් ලියන්න. එනම් S එක සමානයි බිඳුව හා S2 සමානයි බිඳුව වෘත බාහිරව ස්පර්ශ වේ. S එක සමානයි බිඳුව හා S2 සමානයි බිඳුව වෘත බාහිරව ස්පර්ශ වේ. බාහිරව ස්පර්ශ වේ. දැන් එන්න මේ ගන්න යන්න. ලියන්න උදාහරණ දෙක. උදාහරණ දෙක ලියන්න. S එක සමානයි x වර්ගය ධන y වර්ගය ඍණ 4x ධන 4y ඍණ 17 සමානයි බිඳුව. ඊට පස්සේ s2 කියලා දීලා තිනවා 2x වර්ගය ධන 2y වර්ගය ධන 4x ධන 8y ධන 2 සමානයි බිඳුවයි. මෙම වෘත්ත දෙක අභ්‍යන්තරව ස්පර්ශ කරන බව පෙන්වනවා. අභ්‍යන්තරව ස්පර්ශ කරන බව පෙන්වනවා. අහන්න මේ S2 වෘත්තයේ සම්මත ක්‍රමෙට නැහැ. S1 වෘත්තේ නම් අර සාමාන්‍ය සාධාරණ ක්‍රමෙට තියෙනවා. මේක සාධාරණ ක්‍රමෙට හදන්න ඕන. මම කරන්නේ 2x වර්ගය ධන 2y වර්ගය ධන 4x ධන 8y ධන 2 සමානයි බිඳුව අරගෙන දෙකෙන් බෙදලා. දෙකෙන් බෙදුවොත් 2යි 2යි මෙතන 2යි මෙතන 4යි මෙතන 1යි. එතන x වර්ගයේ ධන y වර්ගය ධන 2x ධන 4y ධන 1 සමානයි බිඳුවයි කිය. හරි? ඒක අපව නැවත වාරයක් මම මේක S2 කියලාමයි ලියන්නේ. මේ S2 කියන්නේ මේකේ නම. මේ සමීකරණයේ තියෙන පදයක් එහෙම නෙවෙයි. එතන මේ S2 කියලා ආපහු ලියන්නේ ඒ වෘත්තෙමයි. ලියන්නේ ඒක හරි. මම S2 වෘත්තේ මෙතන ලියා ගන්නම්. මොකක්ද ආවේ x වර්ගය ධන y වර්ගය ධන 2x ධන 4y ධන 1 සමානයි බිඳුව. හරි. දැන් යටි ලියන්න. S එක සමානයි බිඳුව වෘත්තයේ කේන්ද්‍රයේ ඒකද අරය r එකද ගනිමු. අරය r එකද ගනිමු. එතන මට ඒක ලියන්න දැන් ඉක්මනට ලියන්න හැකියාව උඩ තියෙනවා. මේකේ සංගුණකේ ගන්න එකෙන් භාගයක් ගන්න එක ඍණාගේ ගන්න. කීයද එන්නේ? 2. මේකේ ඍණ 2. ඊට පස්සේ r එක ඉන්නේ g වර්ගය ධන f වර්ගය. g කියන්නේ කවුද? ඍණ 2 වර්ගය. f කියන්නේ 2 වර්ගය. ඍණ වාරයක් ඍණ 17 වර්ගමූලය. මොකද නීතිය? g වර්ගය ධන f වර්ගය ඍණ c වල වර්ගමූලය. මෙතන කීයක් වෙනවද? 8යි 17යි 17යි 8යි 25 ඒ කියන්නේ 5 ඔන්න r එක හොයාගත්තා. හරි. දැන් යටි ලියන්න S2 සමානයි බිඳුව වෘතයේ කේන්ද්‍රයේ A2ද අරය R2ද යයි ගන්න. දැන් මම උත්සාහ කරනවා A2 ලියන්න. මේකෙන් භාගයක් කරන ඍණාගේ ගන්න ඍණ 1යි. මේකෙන් භාගයක් කරන ඍණාගේ ගන්න ඍණ 2යි. හරි. R2 ලියන්න මේකෙන් භාගයක් කරන් එකේ වර්ගය g වර්ගය ධන f වර්ගය ඍණ c වර්ගමූලය. උත්තරය 2.
දැන් මම උත්සාහ කරනවා ඒකේ දෙක රේඛා ඛණ්ඩයේ දිග ලියන්න. ඒකේ දෙක රේඛා ඛණ්ඩයේ දිග ලියන්නේ සරල රේඛාවේ මූල පාඩම මූල ධර්මනේ. කොහොමද එන්නේ? 2 ඍණ 1 සම්පූර්ණකයේ වර්ගය. ධන ඍණ 2 අඩු කිරීම අය ඍණ 2 සම්පූර්ණකයේ වර්ගය. වර්ගමූලය. මේක අඩු කළා මේ කියන්නේ x නේ x1 වර්ගය ධන y නේ y1 වර්ගයේ වර්ගමූලය. එතන මෙතන ධන දෙකට මේ දෙක කැපිලා. මෙතන එන්නේ 3යි 3ේ වර්ගයේ ආය වර්ගමූලය කියන්නේ 9යි කියන්නේ 3යි. දැන් මම එනවා r1 ඍණ r2. r1 ඍණ r2 ගත්තොත් 5 ඍණ 2යි සමානයි 3යි. ඒකම සමානයි a1 a2. උනානේ. ඔකට r1 ඍණ r2 ගන්නත් පුළුවන් r2 ඍණ r1 කරන් මාපාන් ගත්තත් කමන්නේ. හරි. අපි ඉතින් ඉගෙන ගත්තා මාපාන් ගත්තාම උත්තරේ ලැබෙන්න ඕනේ කියලා. හරි. දැන් ලියන්න r ඍණ r2 සමානයි 1 a2 වේ. එම නිසා s1 සමානයි 0 හා s2 සමානයි 0 වෘත අභ්‍යන්තරව ස්පර්ශ වේ. අභ්‍යන්තරව ස්පර්ශ වේ. right. දැන් මම කියන්න උත්සාහ කරනවා මෙහෙම බලයි. මෙන්න තවත් ක්‍රමයක්. මම ක්‍රම දෙකක් කියලා දුන්නානේ. මෙන්න ඊළඟ ක්‍රමය. ලියන්න තවත් ක්‍රමයක්. මම ස්පර්ශ කරනවා කියලා පෙන්වන්න තියෙන නිසා මොකවත් නොකිය S1 ඍණ S2 ගන්න. ඒක නමක් දෙන්න එපා. පොදු ජාය කියන්නත් එපා, පොදු ස්පර්ශකය කියන්නත් එපා. තේරුණා නේද? අමූලක්ෂය කියන්නත් එපා, මුකුත් කියන්නේ. නිකන් ගන්න. මේක අඩු කරන්න. අඩු කරාම එනවා ඍණ 6යි x. y ට y කැපිටල් ගිහලා 4යි y 4යි කැපිටල් ගිහලා ඍණ 18 සමානයි 0. ඍණ දෙක දාන්න 6 මෙතන දැම්මොත් මම හිතනවා 3යි. එතන x දාන 3 සමානයි 0. අපෝචික් කරන්න හදද කියලා මෙතන 9x උනා 4යි y කැපිටල් යනවා ඍණ 18ක් එනවා. ඊට පස්සේ ඍණ කපලා දැම්මම ධන කළා දාත හැකි x දාන 3යි. දැන් මම කියන්නේ මේක මොකක් හරි රේඛාවක් නේ. මේක මොකක් හරි රේඛාවක්. අහගන්න. ඔන්න රේඛාවක් තියෙනවා. මොකද්ද රේඛාව? x ධන 3 සමානයි 0. ඔය සරල රේඛාවට මම මේකේ ඉඳලා ලම්බ කුදුරක් හොයනවා. a කියලා ගන්නකො 2 කමා ඍණ 2. මම මේකට ලම්බකයක් අඳිනවා. ලම්බකයක් ඇදලා ඒක m කියලා දාලා m හොයනවා. මොකද a එකෙන් හොයනවා. ඒක m හොයනවා. හරිද? මම උත්සාහ කරනවා a එකෙන් ලියන්න. මේ ලක්ෂ්‍ය මේ රේඛාවට ආදිස් කළ යුතුයි. මොකක්ද දෙන්නේ? 2 ධන 3. x එකයි දෙන්නේ y නැති දාස ගන්න යන්නේ නැහැ. මාපා. මෙදීම x සංගුණකය වර්ගය. සැකසහිත නම් මම මේක ඉස්සෙල්ලත් ලියුවා මතකද? x ධන බිඳුවයි y ධන 3 සමානයි බිඳුව ලියුවා හරි. හරි? එහෙම ලියලා දෙන්නම් අපි මේ රේඛ විස්තර ගන්න මේ විදිහට. අහගන්නකෝ x වල 2 දැම්මා. ධන බිඳුව ආරයක් ඍණ 2 දැම්මා. ආයේ ධන 3 මාපාංක කියලා දැම්මා. ඊට පස්සේ x වල සංගුණකේ 1යි y වල සංගුණකේ බිඳුවයි වර්ගමූලය කියලා දැම්මා. මේක සුළු කළොත් එනවා මේක බිඳුවයි 5යි. 5 මාපාංක බෙදීම 1යි. ඒ කියන්නේ 5යි. සමානයි කවුද? r. එහෙනම් මේ ලම්බ දුර r එකට සමාන වුණා. ඒ නිසා මේ වෘත්ත දෙක ස්පර්ශ වෙනවා. හැබැයි අභ්‍යන්තරව බාහිරක දන්නේ අභ්‍යන්තරවද බාහිරවද කියන්න දන්නේ නැහැ. ලියන්න ඒකෙන් සමානයි r එක බෙද. right. ලියන්න එනම් වෘත්ත දෙක ස්පර්ශ වේ. එනම් වෘත්ත දෙක ස්පර්ශ වේ. දැන් මම කියන්න උත්සාහ කරනවා මේ x ධන 3 සමානයි බිඳුව රේඛාව අනුබද්ධයෙන් ඒක හා ඒ දෙකේ පිහිටීම කොයිද තියෙන්නේ කියලා හොයන්න. ලියන්න මෙන්න x ධන 3 සමානයි x ධන 3 සමානයි බිඳුව රේඛාව අනුබද්ධයෙන් ඒක හා ඒ දෙකෙහි පිහිටීම සොයමු. ඒක හා ඒ දෙකෙහි පිහිටීම සොයමු. මම කරන්නේ මේකට ආශ කරනවා. ඉස්සලා ආශ ගන්න මේ 1 2 ධන 3. ඊට පස්සේ ආශ කරනවා ඍණ 1 ධන 3. හරිද? මම මෙතන මෙයාගේ x කණ්ඩාංක ආශ කරා, මෙයාගේ x කණ්ඩාංක ආශ කරා ගුණ කරා. හරි.
ಗುಣ කරාම මේක පැහැදිලිවම දනයි මේකත් පැහැදිලිවම දනයි. ඒ කියන්නේ විශාලයි බිඳුව දෙක. එහෙනම් මේ කියන කතා කරන රේඛාව අනුබද්ධයෙන් ලක්ෂ්‍ය දෙක කොහෙද තියෙන්නේ? එකම පැත්තේ. එකම පැත්තේ. ඒක ප්‍රධානම උදාහරණය. දැන් යන්න එම නිසා x ධන 3 සමානයි බිඳුවේ හි එකම පැත්තේ. එකම පැත්තේ ඒක හා ඒ දෙක පිටයි. ඒ දෙක හා ඒ දෙක ඒක හා ඒ දෙක පිටයි. දැන් හිතන්නකෝ මෙන්න පොදු ස්පර්ශකය මෙන්න එක කේන්ද්‍රයක් ඒක මෙහි තියෙනවා ඒ දෙකත් ඒ පැත්තෙම තියෙනවා. එහෙනම් කොහොමද ස්පර්ශ වෙන්නේ? අභ්‍යන්තර. එකම පැත්තේ නයි කියන්නේ අභ්‍යන්තර ස්පර්ශ. right. ලියන්නටින් ඔගොල්ලෝ එකම පැත්තේ පිටයි කියලා එබැවින් මේ විට s එක සමානයි බිඳුව හා s දෙක සමානයි බිඳුව යන වෘත අභ්‍යන්තරව ස්පර්ශ වේ. අභ්‍යන්තරව ස්පර්ශ වේ. ලියන කරුවක් දාලා මේ බලන්න. මම s එක වෘතයක් මෙහෙම ගන්නවා. බලන්න. s එක වෘතයක් මෙහෙම ගන්නවා. s දෙක වෘතයක් මෙහෙම ගන්නවා. හරි. ඊට පස්සේ මෙයා ඒක කියලා දාන්න. මේක ඒක කියලා දාන්න. හරි. මේක r1 කියලා දාන්න. මේක r2 කියලා දාන්න. සම්පූර්ණයෙන්ම වෘත දෙක එළියෙන් නම් පිටින් නම් තියෙන්නේ. කොන්දේසි තමයි ඒක කියන රේඛාව දිගයි r1 ධන r2කට වඩා. r1 කියන්නේ මේ කියන්නේ r2 කියන්නේ මේ කියන්නේ ඊට වඩා ඒකේ දෙක රේඛාවේ දිග වැඩි. මේ කියන්නේ වැඩි ඊට වඩා. හරි. ඊළඟට මම තව මේක පළවෙනි අවස්ථාව මම දෙවෙනි අවස්ථාවට යනවා. ඊට පස්සේ මෙයා එනවා මෙහෙම. මෙතෙන්. මේක s එක සමානයි බිඳුව මේක s දෙක සමානයි බිඳුව. මෙතන ඒක මෙතන ඒ දෙක. හරි? මේක ආර. මෙතෙන්දි විශේෂයක් තමයි r1 r2. ඒ කියන ඒ දෙක රේඛාව r1 ධන r2කට සමානයි. මේ දුරවල් දෙකේ එකතුව r1 r2කට සමානයි. කොන්දේසි දෙක. මෙතන බලන්න තුන්වෙනි කොන්දේසි. හරි? මේ වෘතය මේකෙන් කැපෙනවා. මේක s එක සමානයි බිඳුව මේක s දෙක සමානයි බිඳුව. හරිද? මේක ඒක මේක ඒ දෙක. මේක ආකාර. ඔක පොඩ්ඩක් තියන්නකෝ. මෙන්න බලන්න අංක 4. 4 කියන්නේ මේක මේකේ ඇතුළටම යනවා. මේක s එක වෘතය මෙන්න s දෙක වෘතය. මෙතන කේන්ද්‍රයේ a කියලා දාන්න මේ කේන්ද්‍රයේ a දෙක කියලා දාන්න. එතෙන්දී ඔයගොල්ලෝ තර්කය දන්නවා. මොකක්ද තර්කය? වෙන්නේ ඒක a දෙක රේඛාව සමාන වෙනවා r1 r2 මාපාංකයට කියලා. අර අභ්‍යන්තර ස්පර්ශය යන්නේ. හරි. මේකේ මැද අවස්ථාව. හරිද? මොකක්ද මැද අවස්ථාව කියන්නේ? මේකේ වෙන්නේ ඒක a දෙක රේඛාවේ දිග මේට වඩා වැඩි. r1 r2කට වඩා වැඩි. මාපාංකයට වඩා වැඩි. හැබැයි r1 ධන r2කට වඩා අඩුයි. මේ රේඛාව තාඩිය ලඟ වුණානේ. මේක මෙහෙට ලඟ වුණා. ලඟ වුණාම අනිවාර්යෙන් මේ කියන කොන්දේසියට වඩා මේක එතෙන්දී ඒකේ දෙක කේකාවේ දිග අඩු වෙන්න ඕන. හැබැයි අභ්‍යන්තර ස්පර්ශ වෙන්නේ නැහනේ. ඊට වඩා වැඩි වෙන්න ඕන. දැන් අවස්ථා 4ක් යන්න. ඒ 4 අඳ ගන්න. තව එකක් තියෙනවා. එකක් මම කියලා දෙන්නම්. 4ක් තියෙනවා නේද? අඳ ගන්න. 4. මෙන්න අංකේ 5. හරිද? මෙන්න s එක වෘත්තය මෙන්න s දෙක වෘත්තය. මෙතන ඒක මෙතන ඒ දෙක. මෙදින ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මොනවද වෙන්න ඕනේ කියලා. දැන් ඒක ඒ දෙක කියන රේඛාව දිග අඩුයි නේ ආවේ. හරිද? දැන් තව ටිකක් අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න කොයි තත්ත්වෙද කියන්නේ? මෙතෙන්දි වෙන්නේ ඒක ඒ දෙක රේඛාව තව අඩු වෙන්න ඕන r1 r2 මාපාංකයට වඩා. පොඩ්ඩක් හිතලා බලන්න. හරිද?
R කියන්නේ මේ මුළු ඔක්කොම. හරිද? පොඩි ලියා ගන්න. ඔක තමයි අවශ්‍යතාවය. මම තාම විස්තර කරන්න. මේක ඒක මේක ඒක. හරි. R එක කියන්නේ මෙතන තියෙන දුර. මේක P කියලා ගත්තොත් ඒක P තමයි R එක කියන්නේ. ඊට පස්සේ මේ ලක්ෂ්‍ය Q කියලා මේ මෙතන දාන්න Q කියලා. එතකොට A2Q තමයි R2 කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ චූටි පරතරයක් තියෙනවා මෙතන. මෙන්න මේ පොඩි වෙනසක් තියෙනක මම D කියලා ගන්නවා. හරි. ඊට පස්සේ මම යෝජනා කරනවා මෙහෙම. මොකද්ද? A2 රේඛා ඛණ්ඩයේ දිගට හරිද? එකතු කළා කවුද? R දෙකක් එකතු කළා. ආය එකතු කරා D දුරක් එකතු කරා සමානයි R2 වෙනවා. අපෝ හිතන්න මම මේක මේ විස්තර ගන්න යන්නේ. මෙතන දුර කීයද? නෑ මේ දුර A2 මේක R2. ඒක D එකතු කරා. එතකොට මොකක්ද උනේ? R2 හැදුවා. දැන් මට ලියන්න තිබ්බා මෙහෙම A2 ධන D සමානයි මේක සමානයි R1ට. මේ මුළු දුර R1ට. එතන ඉන්නේ R1 දින R2. දැන් තාත්ති ඇවිල්ලා. අර මෙහිම කොට එකපාරට දෙනවනේ දැන් තේරෙනවා. දැන් පැහැදිලිව පේනවා මොකද්ද? මේක අයින් කරාම අනිවාර්යයෙන් මේක අඩු විය යුතුයි. මේක අඩු වෙන්නේ. දැන් ලියනවා මෙතනින් මෙන්න මේ. මොකද්ද? 1 කුඩායි R1 R2. D කියන අගයක් එකතු වුනහම තමයි සමාන වෙන්නේ. D කියලා අයින් කරාට පස්සේ අනිවාර්යයෙන් මේක වටනාකම අඩු වෙන්න ඕන. මම හිතලා පැහැදිලි කියලා. right. එහෙනම් මේක අවශ්‍ය නැහැ මේක විතර ලියා ගන්න. එහෙනම් අපි වෘත්තය අංක 12 එතනින් ඉවර වෙනවා. ආයුබෝවන්.